සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දින ශ්‍රද්ධහා දායකත්ව ධර්ම දේශනාවට අනුග්‍රහය දරනු ලබන්නේ ප්‍රධාන අරමුණ ලෙස ජී වික්‍රමපාල මහත්මාට, කේ කුසුමාවතී මහත්මියට, එච්.පී. ලියනගේ මහතාට සහ මහත්මියට, සීතා සෝමලතා මහත්මියට සහ දූදරුවන් සහෝදර සහෝදරයන් ඇතුළු සෑම සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවය සැලසෙත්වා කියන අදහසින් ඉතාලී රෝමයේ පදිංචි පින්වත් කේ කුසුමාවතී මහත්මිය සහ ජී වික්‍රමපාල මහතා ඇතුළු ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනා විසින් පින්වතුනේ නොයෙක් දේ කරමින් අපේ මේ ජීවිතේ ගතවෙවි යනවා. නොයෙක් දේ කතා කරමින්, නොයෙක් අය ඇසුරු කරමින්, නොයෙක් කටයුතු කරමින් අපි ජීවිතය ගත කරනවා. අපේ කාලේ ගෙවිලා යන්නේ මේ විදිහට. බුදුරජාණන් වහන්සේ වදාලා අච්චෙන්ති කාලා, මිනිස්යාගේ මේ ජීවිතයට ලැබිලා තියෙන කාලය ওই විදිහට නොයෙක් දේ කරමින් ගතවෙවි යනවා. තරයන්ති රත්තියෝ, අපට නොදැනීම රෑ දවල් උදා වෙනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති, ඒ විදිහට වේගෙන් කාලෙ ගෙවිලා යද්දී අපිට නොදැනීම රෑ දවල් උදා වෙද්දි පින්වතුනේ වෙන මොකුත් නොවේ වෙන්නේ. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති, අනුපිළිවෙලින් නිමේෂයක් පාසා, මොහොතක් පාසා අපිට ජීවත් වෙන්න ලැබිලා තියෙන වයස තමයි මේ, ආයුෂ ටික තමයි මේ අවසන් වෙවි යන්නේ. එහෙම ආයුෂ ගෙවි යනවා කියන වගක් අපි කාටවත් තේරෙන්නේ නැහැ. වේගෙන් ආයුෂ ගෙවි යද්දී නොයෙක් කටයුතු මේ සමාජ ක්‍රමයේ තුල තියෙනවනේ නොයෙක් කටයුතු. අපි මේ නොයෙක් කටයුතු කර කාලෙ ගෙවලා දානවා. සමාජයේ ඉන්නෝනේ නොයෙක් අය ඇසුරු කරන්න. ඒ අයව ඇසුරු කර අපි කාලෙ ගෙවලා දානවා. හැම දිනාගේ ජීවිතේ මේ විදිහින් ගෙවෙන්නේ. ඔය අතරේ පින්වතුනේ කෙනෙකුට ලැබෙනවා නම් මේ ගෙවි යන කාලය ඇතුලේ සත්පුරුෂෙක් ආශ්‍රය කරන්න, කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්න. ආන් ඒ කෙනාට නුවණ තියෙනවා නම් එතනින් සෙත සලස ගන්නට අවස්ථාව තියෙනවා. දැන් ඔය කියපු කාරණේ තේරෙන්න මං සිදුවීමක් කියන්න.
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ සිද්ධිය වුණේ සවැත් නුවර. සවැත් නුවර ඔබ දන්නවා මේ ගෞතම ශාසනය තුල උපාසිකාවන් ගැන කතා කරනකොට නම නොකියා බැරි උපාසිකාවක් හිටියා. ඒ තමයි විසාකා මහෝපාසිකාව. විශාකා මහෝපාසිකාවට ඇය බොහොම ප්‍රභූ කාන්තාවක්. ඒ නිසා විසාකාවට හිටියා ගොඩාක් යෙහෙලියෝ. ඒ යෙහෙලියන් අතර විශාකා කියලා කියන්නේ සම්භාවනීය ගෞරවනීය යෙහෙලියක්. විශාකාව දවසක් මේ එලිමහනේ ඉන්නකොට එදා පොහොය දවසක් නැකත් දවසක් විශාකා මේ එලිමහනේ ඉන්නකොට විශාකාගේ යෙහෙලියෝ ටිකක් යෙහෙලියෝ 500 දෙනෙක් මේ විශාකාවගේ මන්දිරයේ ඉස්සරහින් තම තමන්ගේ අශ්වරථවල නැගිලා හිනහ වෙවි ප්‍රීතියෙන් ගමනක් යන්න යනවා. විශාක එතකොට තමන්ගේ මේ සිටු මන්දිරේ ඉදිරියට පැමිණිලා මේ යෙහෙලියන්ට කතා කරලා ඇහුවා නැගණිවරුනි නැගණිවරු කොහේද මේ ප්‍රීතියෙන් කියලා ඇහුවා. එතකොට අර විශාකාවගේ යෙහෙලියෝ ටික මේ තමන්ගේ අශ්ව කරත්ත ටික නවත්තලා විශාකාට කියනවා අක්කණ්ඩි අද මේ නැකත් දවස නොවේ. අද පොහොය දවස නොවේ. අද මේ නිවාඩු දවසේ අපි හිතුවා අක්කණ්ඩි විනෝද චාරිකාවක් යන්න. එතකොට විශාක අහනවා මේ නැගණිවරු කොහේද විනෝද චාරිකාවට දාගත්තේ? ඉතින් මේ කාන්තාව ටික කිව්වා අක්කණ්ඩි අහවල් පැත්ත හරිය ලස්සනයි නොවේ. අපි එහෙ බලන්න යන්න දාගත්තා. ඒතර විශාකා කියනවා අපි වෙන දවසක ඒ පැත්ත යන්න. නැගණිවරුනි හරිය ලස්සනයි. සවැත් නුවර ජේතවනාරාමේ හරීම සුන්දරයි. ඒ නිසා අද දවසේ මාත් එකතු වෙන්න. නැගණිවරුනි අපි යන් කිව්වා සවැත් නුවර ජේතවනාරාමේ බලන්න. අපි විනෝද චාරිකාව විදිහට සතුටු වෙන්න දාගමු කිව්වා ජේතවනාරාමේ. දැන් මේ විසාකා වගේ සම්භාවනීය කාන්තාවක් මිතුරියක් මෙහෙම කිව්වහම අර 500 දෙනාටම බැරි වුණා කියනවා මේකට විරුද්ධ වෙන්න. කැමති වුණා 500 දෙනාම. අශ්ව කරත් ඔක්කොම හැරෙව්වා. අරවලා සවැත් නුවර ජේතවනාරාමයට යනවා. ඇත්තටම සවැත් නුවර ජේතවනාරාමේ මනෝරම්‍යයි. අපගේ අනාථ පිණ්ඩික සිටුවරයා මහා ධනය වියදම් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවන උදෙසා ඊතා ශ්‍රද්ධාවෙන් කරහු මනරම් වෙහෙර. මේ වෙහෙරේ තිබුණ දේවල් බලමින් ඒ වැඩ හිටපු සංඝරුවනට කරදරයක් නොවන විදිහට මේ 500ක් දෙනා මේ සවැත් නුවර ජේතවනාරාමේ සිරි නරඹමින් ගියා. ටිකක් කාලය ගත වුණාට පස්සේ විශාකා මේ තමන්ගේ යෙහෙලියන් 500 දෙනාට කියනවා නැගණිවරුනි එහෙනම් අපි දැන් සිරි නරඹපු එකේ පොඩි වෙලාවක් විවේක ගමු. ඒ විවේකයේ පිණිස අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දහම් කතාවක් අහමු. ඒ නිසා නැගණිවරු ධම්සභා මණ්ඩපයට වෙලා ඉන්න මම බුදුරජාණන් වහන්සේව වැඩම කරවන්න පිළිවෙලක් කතා කරගෙන ඉන්නම් කියලා ඔන්න විශාකා මේ යෙහෙලියෝ 500 දෙනාව සවැත් නුවර ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ වාඩි කරවලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට විශාකා යනවා. එතකොට මේ යෙහෙලියෝ අතර හිටියා. එකට ඇසුරු කරන අය අතරේ ඉන්න ඕනේ නොයෙක් අය පින්වතුනි. මේ 500 දෙනා අතරේ හිටියා හරි විනෝදෙට බර ජීවිතය ගැන බරක් හැල්ලුවක් නැති කාන්තාව ටිකක්. මේගොල්ලෝ ගමනට පෙරම ලැහැත්ති කරගෙන තිබුණා කියනවා මේ පුංචි පුංචි බෝතල් වල මත්ද්‍රව්‍ය. එතකොට මේ කාන්තාව අර 500 දෙනාට කියනවා මේ දැන් ওই විසාකා ගිහින් භාග්‍යවතුන් වහන්සේව මෙතෙන්ට වැඩම කරගෙන ආපුවාම අපේ මේ විනෝද චාරිකාව ඔක්කොම දැන් මෙතනින් විනාශයි. ඒ නිසා විනෝද වෙනවා නම් විනෝද වෙන්න කියලා අපිට තියෙන්නේ බුදුරජාන් වහන්සේ වඩිනකන් ටික විතරයි. ඒ නිසා උන් ওই ගినాපු මද්ද්‍රව්‍ය ටික බීලා අපි සතුටු වෙමු. කටි ඔක්කොම එකතු වුණා.
500 දෙනාම අර තිබුණ චූටි චූටි කුප්පි වලින් මත්ද්‍රව්‍ය බිව්වා. බීලා මේ කාන්තාව ටික මත් වුණා. මත් වුණාට පස්සේ මේ කාන්තාවන්ට දැන් ඉන්නේ කොතනද කියලා මතක නැහැ. මත් වෙච්චි ගමන් වෙරි වෙච්චි ගමන් වෙනවනේ පින්වතුනි සිද්ධියක්. මොකද්ද වෙන්නේ? තිබෙන්න ඌම සිහිය නැතුව යනවා. දැන් මේ සිහියක් පතන් නැති කාන්තාව ධම්සභා මණ්ඩපේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. දැන් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්න සූදානම්. බුදුරජාණන් වහන්සේගේ සිරි සම්බුදු මුව මඩල ධර්ම දේශනාව පිණිස විවර කරනකොට ඒ භාග්‍යතුන් වහන්සේගේ මාධූර්ය හඬ කුරවී කෙවිල්ලකගේ නාදේ පරදවන මිහිරි ස්වරය මේ වෙරි වෙලා ඉන්න කාන්තාවන්ට ඇහුණි ලස්සන ගීතයක් වගේ. මෙතන හිටම මේ කාන්තාවන්ට ඔක්කොම අමතක වුණා. මිහිරි ගීතයක් ඇහෙනවා කියලා ඔන්න එක කාන්තාවක් හොඳට දිව නමලා ගැහුවා විසිල් එක. අනික් කාන්තාව ඔය එකටම අත්පොලසන් දෙන්න පටන් ගත්තා. දැන් මෙතන වෙනම විකාරයක් මැවෙනකොට බුදුරජාණන් වහන්සේ එර්දී බලයෙන් මහා ඝන අන්ධකාරයක් මැව්වා. මේ ඝන අන්ධකාරය කොච්චර තීව්‍රද කියන්නේ ළඟ ඉන්න කෙනාට ළඟ ඉන්න කෙනාව පේන්නේ. කාන්තාව ඔක්කොම ටික බිහිතියටපත් වුණා. ඒ බයටපත් වෙනකොට ඈලාගේ වෙරි හිඳුණා. වෙරි හිඳුණා කියලා උනේ මොකද්ද පින්වතුනි? අර අහිමි වෙච්චි සිහිය ආයෙ ලැබුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අන්ධකාරයේම ඈලට ඇහෙන්න ගාතාවක් වදාලා. කෝනුහාසෝ කිමානන්දෝ නිච්ඡං පජ්ජලතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපන්න ගවෙස්සත කියලා බුදුරජාණන් වහන්සේ මේ ඇහුවේ ප්‍රශ්නයක්. කෝනුහාසෝ මොන හිනහද? කිමානන්දු මොන සතුටක්ද? නිච්ඡං පජ්ජලිතේ සති මොහොතක් 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 පාසා ඇවිලෙන්නේය. අන්ධකාරේන ඕනද්ධා අනවබෝධය නම් වූ අන්ධකාරය තුල වැසී ඉන්න ඔබ පදීපන්න ගවෙස්සත මේ අන්ධකාරයට ආලෝකයක් පහනක් හොයන්නේ නැද්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. මේ ජීවිත කතාවේ පින්වතුනේ ගින්න කියන එක ඒ 500 දෙනාටත් තිබුණා. මේ බණපද අහන අපටත් තියෙනවා. මේ බණපද කියන අපටත් තියෙනවා. මේ ගින්න. මොකද්ද මේ ගින්න? හැම තිස්සෙම ඒ ගින්නට අපේ ජීවිත ගොදුරු වෙලා. මේ සංසාර ගමනේ යන තාක් ඒ ගිනිත් එක්ක තමයි පින්වතුනි අපිට ඉන්න වෙලා තියෙන්නේ. මොකද්ද ඒ ගින්න? ජරා ගින්න. වයසට යෑම නම් වූ ගින්නෙන් මොහොතක් මොහොතක් පාසා ජීවිතය ඇවිලෙනවා. ව්‍යාධි ගින්න, ලෙඩවීම නම් වූ ගින්නෙන් මොහොතක් මොහොතක් පාසා මේ ජීවිතය ඇවිලෙනවා. මරණ ගින්න, මරණේ නම් වූ ගින්නෙන් මේ ජීවිතය යම් දවසක සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා. ඔය ගිනි අස්සේම තමයි අපේ ජීවිතේ මේ ගත වෙන්නේ. ඔය ගිනි වලින් ඇවිලෙද්දීම තමයි අච්චෙන්ති කාලය ගෙවි යන්නේ. ඔය ගිනි වලින් ඇවිලීම තමයි තරයන්ති රත්තියෝ රැයදවල් උදා වෙන්නේ. ඔය ගිනි වලින් ඇවිලෙද්දීම තමයි පින්වතුනි අපිට මෙහි ඉන්න තියෙන ආයුෂ ටික වේගෙන් ගෙවි අවසන් වී යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එදා මේ ගාථාව වදාරනකොට අර කාන්තාවන්ට පින්බලයේ තිබුණා බුදුරජාණන් වහන්සේ කියන පරම ශාස්ත්‍රුන් වහන්සේ වැසුරු කරන්න. බුදුරජාණන් වහන්සේ එදා ඒ 500ක් දිනාට දහම් කතාව දේශනා කළා. ඒ දහම් කතාව අවසානයේ ඒ 500ක් කුල කාන්තාවෝ බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවෝ බවට පත් වුණා සෙවන්නුවර ජේතවනාරාමේදී. ඒ නිසා පින්වතුනේ අපේ ජීවිතවල කතන්දරෙත් ඒකමයි. හැබැයි වයසට යනවා කියලා හිතන්න දැන් බොහෝ දිනෙක කියන කතාවන්නේ. අපිට මේ ස්වාමීන් වහන්සේලා ඔය බණ කිව්වට අපිට ඕවා හිතන්න වෙලාවක් නැහැ. අපිට වැඩ. මේ වයසට යනවා මොහොතක් මොහොතක් පාසා. වයසට යනවා කියලා අපිට හිතන්න වෙලාවක් නැහැ. අපිට වැඩ. ලෙඩවලට ගොදුරු වෙන ශරීර කූඩුවක් දරාගෙන අපි ඉන්නවා.
අපිට ඔව්ව හිතන්න වෙලාවක් නෑ. අපිට වැඩ. කොයි වෙලේ මරණය අපේ ජීවිතේ කරා එයිද දන්නේ නෑ. ඕවා හිත හිත ඉන්න වෙලාවක් නෑ. අපිට වැඩ. බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම. ඒකට පිළිතුරක් අද මේ අහන දේශනාවේ ඔබට සඳහන් වෙනවා. ඒ නිසා මේ දේශනාව හොඳට අහන්න. මේ දේශනාව වදාළේ අපගේ මහා කරුණික භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේගේ ගිහි කාලේ ගැන වදාලා. ඒ ගිහි කාලේ ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. සුකුමාලෝ අහම් භික්කවේ පරසුකුමාලෝ අච්ඡන්ත සුකුමාලෝ. මහණෙනි ඔය ගිහි ජීවිතේ ගත කරන ඒ කාලේ රාජ කුමාරයා විදිහට ඉන්නකොට මං හරි සුකුමාලයි. හරි සියුමැලි. පරසුකුමාලෝ හොඳටම මහණෙනි මං සියුමැලි. අච්ඡන්ත සුකුමාලෝ ඇත්තටම මහණෙනි මං සුකුමාලයි. හරි සියුමැලි. මහණෙනි කොච්චර සැපසහගත ජීවිතයක්. මේ කාමයන් පරිභෝග කරමින් කොච්චර සැපසහගත ජීවිතයක් මං ගත කරාද කියන්නේ මගේ පියා රජමාලිගාවේ මා වෙනුවෙන් පොකුණු 3ක් කෙරෙව්වා. ඒකත්ත සුදං උප්පලම් පුප්පති. මහණෙනි ඒ පොකුණේ ඒ පොකුණු 3න් එක පොකුණක නිල් මහනෙල් විතරයි පිපෙන්නේ. ඒකත්ත පදුමන් අනිත් පොකුණේ නෙළුම් විතරයි පිපෙන්නේ. ඒකත්ත පුණ්ඩරීකං අනිත් පොකුණේ සුදු නෙළුම් විතරයි පිපෙන්නේ. මෙහෙම මට සැප තිබුණා. ඒ ඔකෝම මහණෙනි කරවලා තිබුණේ යාවදේව මමත්තාය මට. කොටිම මහණෙනි ඒ කාලේ මම මේ මූණේ හඳුන් තවරනකොට කවදාවත් මම මේ රළු සඳුන් තවරලා නැහැ. මට ලැබෙන්නේ ඊටාම සියුම් සඳුන්. ඒ හැමදේම මහණෙනි මට තිබුණේ මා උදෙසාම කරවපු දේවල්. ඊළඟට මම බොහෝම සියුම් වස්ත්‍ර තමයි මහණෙනි පෙරෙව්වේ. රත්තින් දිවංකෝ 50 මේතම් භික්කවේ සේතච්ඡන් ධාරීයති. මහණෙනි මට කොච්චර සැප සම්පත් තිබුණාද කියන්නේ රැයක් දවාලක් මගහරින්නේ නැතුව හැමතිස්සෙම පුරුෂයෙක් සේවකයෙක් හිටියා. මගේ හිසට ඉහලින් කුඩයක් දරාගෙන මාන පුසි සීතංවා උන්නංවා රජෝවා තිනංවා උසා වෝචාති. අනේ මේ අපගේ කුමාරයන් වහන්සේ සීතලෙන් පෙලෙන්න එපා. උණුහුමෙන් පෙලෙන්න එපා. මේ දූවිල්ලකින්වත් අපේ කුමාරයා පෙලන්න එපා කියලා මහා සැප සම්පත් තිබුණා කියනවා මෙහෙම ගිහි ජීවිතේ ගත කරද්දී. ඒ කිව්වේ මේකේ මොකද්ද මේ කාමයන්ට යට වෙනවා නම් කාමයන්ට මුසපත් වෙනවා නම් අපගේ මහබෝසතන් වහන්සේට එහෙම කාමේ තිබුණා. මේ අපට අද කාලේ තියෙනවා වගේ සොච්චම් කාමයක් නෙවෙයි අපගේ මහබෝසතන් වහන්සේට තිබුණේ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බෝසත් අවදියේ සිද්ධාර්ථ කුමාරයා විදිහට යුවරජාණන් විදිහට රජවාසලේ වාසය කරේ එබඳු සැප ඇතිව. හැම තිස්සෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වස්සාන කාලේ ආපුවම වැහි කාලේ ආපුවම ඒ වැහි කාලේට මට වෙනම ප්‍රාසාදයක් කරවලා තිබුණා. ඔය ප්‍රාසාදී ඒ වස්සික ප්‍රාසාදයට මං නැග්ගහම වැහි 4 මාසෙම මං ආයේ යටිමහලට බහිනවා කියලා එකක් නැහැ. ඒ ප්‍රාසාදේ උඩ මහලෙමයි මං ඉන්නේ. මහණෙනි මේ වැහි 4 මාසෙ ගොඩාක් සීතල නිසා සම්පූර්ණයෙන් වැහි 4 මාසෙ මට උපස්ථාන කළේ ස්ත්‍රීන් විසින් විතරයි. කිසිම පුරුෂයෙක් ඒ 4 මාසෙදී මට උපස්ථාන දෙන්නේ නැහැ කියනවා. සම්පූර්ණයෙන් ස්ත්‍රීන්ගේම උපස්ථාන ලැබමින් ස්ත්‍රීන්ගේ නැටුම් ගැයුම් වාදන මැද මම ඒ කාලේ සම්පූර්ණයෙන්ම ගත කළේ. ඉතින් මෙහෙම සැප සම්පත් මට තිබුණා. මේ සැප සම්පත් ඔක්කොම තියෙන උත්තමයන් වහන්සේ තමයි මේ බලන්න මේ ජීවිත කතාවේ ඇත්ත පැත්ත ගැන තේරුම් ගත්තේ. මේ ජීවිත කතාවේ ඇත්ත හිතුවේ මේ වගේ සැප සම්පත් වලින් ආඩ්‍ය වෙලා හිටපු උත්තමයන් වහන්සේ. එහෙමනම් පින්වතුනි මේ අපි මේ කරන රස්සාවක් නිසා අපිට ධර්මයේ සිහි කරගන්න බෑ කියලා කියනවා නම් බොරු කතාවක්. උනන්දුවක් නැතිකමමයි. ජීවිතය ගැන චූටිවත් තේරුමක් නැතිකමමයි. මේ මහා සැප සම්පත් වලින් ආඩ්‍ය වෙලා
රාජකීය සැප මැද ඉන්නකොට අපගේ මහබෝසතාණන් වහන්සේට මෙන්න මෙහෙම කල්පනාවක් ඇති වුණා. ඇත්තෙම මේ කල්පනාව ඇති වුණේ මහබෝසතාණන් වහන්සේ මේ උයන් චාරිකාවට යනකොට මේ ජීවිතේ ඇත්ත තේරෙන්න හේතු වෙන රූප දැක්කනේ. මහබෝසතාණන් වහන්සේ දැක්කා වයසට ගියපු කෙනෙක්ව. මහබෝසතාණන් වහන්සේ දැක්කා හොඳටම ලෙඩ දුකට පත්වෙච්ච කෙනෙක්ව. මහබෝසතාණන් වහන්සේ දැක්කා මරණයට පත්වෙච්චි මෘත ශරීරයක්. අපිට මේ සමාජයේ නිතර දකින්න ලැබෙන දේවල් අද මේ වෙනකොට අපි සමාජයේ ජීවත් වෙද්දී අපේ ඇහැට නිතර ගැටෙන දේවල් මහබෝසතාණන් වහන්සේ ජීවිතේ එකම එක වතාවක් දැක්කා. වයසට ගිහිල්ලා හොඳටම වැහැරුණු කෙනෙක් මහබෝසතාණන් වහන්සේ දකිනවා. ඒ දකිනකොට මහබෝසතාණන් වහන්සේට මෙන්න මෙහෙම හිතුවිල්ලක් උපන්නා. බලන්න ඒ ගැන කියන විදිහ. ඔව් තස්සමයිහම් භික්කවේ ඒව රූපාය ඉද්ධා සමන්නාගතස්ස ඒව රූපේන සුකුමානේස ඒතද හෝසි මහණෙනි මං ඔය විදිහට මේ සැප සම්පත් වලින් අර්ධිමත් වෙලා ඉද්දි ඒකට අර්ධිමත් කියලා කිව්වේ ඇයි මොකෝ මේ රජෙකුට තියෙන සැප සම්පත් ඒ රාජකීය සැප සම්පත් වලින් යුක්තව ඉද්දි මේ තරම් සැපසේ ඉද්දි මට මහණෙනි ජීවිතය ගැන මෙහෙම හිතුණා. මෙහි ඉන්නවා ධර්ම ඇසුරක් නොලැබූ ඥානයක් නැති අසෘත පෘථග්ජනයෝ. ඒ අය තමනුත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන තමනුත් ජරාව නොයික්මවා ඉඳගෙන දිරා ගියපු කෙනෙක් දැකලා වයසට ගියපු කෙනෙක් දැකලා ඒ උදවියගේ ස්වභාවයට තමත් පත් වෙනව නේද කියලා හිතන්නේ නැතුව අර වයසට ගියපු කෙනාව හෙලා දකිනවා කියනවා. ඒ වයසට ගියපු කෙනාව දැක්කාම අපි මේ නාකි මිනිස්සෙක් මන් දැක්කනේ. චිකේ කියලා පීඩාවට පත් වෙනවා. ලැජ්ජාවට පත් වෙනවා. ඒ වයසට ගියපු කෙනාව පිළිකුල් කරනවා. ඇත්තෙන්ම ජරාවට පත්වෙච්ච කෙනෙක් දැකලා යමෙක් පිළිකුල් කරනවා නම් ඒ ජරාවට පත්වෙච්ච කෙනාව හෙලා දකිනවා නම් ඒ ජරාවට පත්වීම කියන කාරණේ නාකිවීම කියන කාරණේ හැලු කරලා හිතනවා නම් ඒක මට ගැළපෙන එකක් නෙමෙයි කියලා මහබෝසතාණන් වහන්සේ හිතලා තියෙනවා. ඇයි වින්වතුනි මේ ජීවිතේ ගත කරනකොට මේ ජීවිතේ අපිට තියෙනවා යෞවන අවධිය සහ මැදි වයස කියලා යම් හොඳට මේ ශක්ති සම්පන්නව කාය බලයක් තියෙන කල වයසක් අපිට තියෙනවනේ. ඕක පටන් ගන්නවා නව යෞවන වියේදී. නව යෞවන වියේ පටන් ගත්තට පස්සේ ඕක යෞවනය පහු කරගෙන මැදි විය දක්වා මැදිලා යනවා. ඒ කාලේ අපිට ওই කන බොන එකක් එච්චර අමාරුවක් නැතුව දිරවලා යනවා. ඔය සීනි ටිකක් එහෙමත් පාඩුවේ කන්න පුළුවන්. ඊට පස්සේ තෙල් කෑමක් වුණත් පාඩුවේ කන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් මේ පරිසරයේ සීතල උණුසුම වුණත් මේ ශරීරයට දරා ගන්න පුළුවන්. පොඩ්ඩක් මහන්සි වෙන්න පුළුවන්. ඔහොම කාලෙට මේ මිනිසයාට අමතක වෙනවා කියනවා. තමන් වයසට යනවා කියන කාරණේ. තමන් ගැනම තමන්ට අමතක වෙනවා. තමන්ට ඊළඟට වෙන්න තියෙන දේ තමන්ට අමතක වෙලා යනවා. එහෙම අමතක වෙන්න හේතුව මොකද්ද? ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහණෙනි මේ සත්වයා තුළ යෞවන කාලයේදී යෞවනයාට තියෙනවා යොබ්බන මද යෞවන බව ගැන මදයක්. තරුණකම නිසා තරුණ බවින් යුක්ත අය මත්වන්නේය. තරුණකම නිසා තරුණයා වෙරිවන්නේය. තරුණකම නිසා තරුණයාට වෙරි වෙනවා කියන එකේ අදහස මොකද්ද? සිහිය නැතුව යන්නේය. උට ඔක්කොම අමතක වෙනවා. තමන්ට ඊළඟට වෙන්න තියෙන ඉරණම අමතක වෙනවා. තමන් අනිවාර්යයෙන්ම වයෝවෘද්ධ වෙලා වැහැරිලා යනවා කියන එක අමතක වෙනවා. ඔහුට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. නැති වුණාම මොකද්ද වෙන්නේ? නැති වුණාම මොකද්ද සිද්ධ වෙන හානිය? බලන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එහෙම සිහි නොකරන සිහිය අහිමි වෙච්චි අඥානයාට සිද්ධ වෙන දේ තමයි යෞවන මදයෙන් මත් වෙලා කයිනුත් වැරදි දේවල් කරනවා.
වචනයනුත් වැරදි දේවල් කරනවා. මනසිනුත් වැරදි දේවල් කරනවා. තමන්ට තමන්ව හදාගන්න උනන්දුව නැතුව යනවා. කායේන දුච්චරිතං චරති. කයින් දුසිරිතේ හැසිරේ. වාචාය දුච්චරිතං චරති. වචනයෙන්ද දුසිරිත් කරයි. මනසාය දුච්චරිතං චරති. මනසිනුත් දුසිරිත් කරයි. ඒ දුසිරිත් කරන්න හේතුව මොකෝ? එයාට අමතකයි මේ යෞවන බව අහිමි වෙන එකක්. මේ යොවුන් කාලේ නැති වෙලා යන එකක්. මේ වයසට ගියපු අයව දකිනකොට වයසට ගියපු අය පිළිකුල් කර කර ඉන්නවා මිසක් ඒ පුද්ගලයාට අමතක වෙනවා මේ වයසට ගියපු හැමෝම වයසට ගියේ තරුණ කාලේ පහු කරගෙනයි කියන එක අමතක වෙලා යනවා. ඒ අමතක වෙච්ච ජීවිතයෙන් දැන් මට මතකයි එක අවස්ථාවක වැඩිහිටි නිවාසයක අපි යම් කටයුත්තකට මේ වැඩම කරපු අවස්ථාවක ඒ වැඩිහිටි නිවාසයේ අම්මලත් එක්ක තාත්තලත් එක්ක අපිට කතා කරන්න ලැබුණා. ඒ කතා කරන අවස්ථාවක අපි නිකමට සුහද වෙච්චි අම්ම කෙනෙකුගෙන් ඇහුවා අම්මා තරුණ අය දකිනකොට මේ තරුණ වයසේ ලස්සන ගෑනු ළමයි පිරිමි ළමයි දකිනකොට අම්මට මොකද්ද හිතෙන්නේ ඇත්තටම කියලා ඇහුවා. එතකොට ඒ අම්මා අපිත් එක්ක කිව්වා අනේ ස්වාමීන් වහන්සේ තරුණ අය දකිනකොට අපිටත් තරුණ අවධියක් තිබ්බ නිසා හිතට ලොකු දුකක් දැනෙනවා. අනේ තරුණ රූපය ඒ තරුණ අවධිය අපිට අහිමි වුණා කියලා. එතකොට පින්වතුනි මේ ආච්චි අම්මට සිද්ධ වෙච්ච එක අපිට වෙන්නේ නැද්ද? අපේ තරුණකම් අවසන් වෙලා යන්නේ නැද්ද? අවසන් වෙලා යනවා. ජරා ගින්න කියන එක අපේ ජීවිතේ දවනවා. බේරුමක් නැහැ මේකට. සිහිය උපද්දවා ගන්නවා ඇරෙන්න බේරුමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසුතෝතෝකෝ භික්කවේ පුතුජනෝ. මහණෙනි දහම් ඇසුරක් නොලැබූ සත්පුරුෂයෝ ඇසුරු කරන්නට වාසනාවක් නැති මේ අසෘත පෘථග්ජනයා අත්තනා ව්‍යාධි ධම්මෝ සමානෝ. තමුන් ලෙඩ දුකට පත්වෙමින් ඉද්දීම ව්‍යාධින් අනතීතෝ ලෙඩ දුකට පත්වෙන ස්වභාවයේ ඉක්මවලා නැතුව තියෙද්දිම පරං ව්‍යාධිතං දිස්වා අට්ඨීයති හරායති jigucchati. තවත් ලෙඩ වෙච්ච කෙනෙක්ව දැකලා චිකේ කියලා පිළිකුල් කරනවා. ලෙඩ වෙච්ච අයව දැක්කහම ලැජ්ජාවට පත් වෙනවා. ඒ ලෙඩ වෙච්ච කෙනාට ගරහනවා, පිළිකුල් කරනවා. තමන් ලෙඩ වෙනවා කියන ස්වභාවය එයාට අමතක වෙනවා. අහම්පිකෝම් හි ව්‍යාධි ධම්මෝ මාත් ලෙඩ වෙනවා නේද? ව්‍යාධින් අනතීතෝ මම මේ ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නෑ නේද කියන එක කල්පනාවට එන්නේ. එතකොට ඔහුට හිතක් උපදිනවා කියනවා. ඔහුගේ අභ්‍යන්තරයේ අදහසක් තියෙනවා කියනවා. මට නම් මේ ප්‍රශ්නේ නෑ කියලා. තව ලෙඩ වෙච්ච කෙනෙක් කැන්සර් එකක් ඇතිලා ඇද ඇද ඉන්න කෙනෙක්ව දකිනකොට ඔහු එයාව පිළිකුල් කරනවා. ඔහුට අමතකයි මගේ ශරීරය වුණත් පිළිකාවක් හැදෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඔහුට අමතකයි. ලෙඩකින් පීඩාවට පත්වෙච්ච කෙනාව දකිනකොට තමනුත් ඒක උරුම කර ගන්නවා කියලා දන්නේ නැති කෙනා එසේ නොදැනගන්නේ ඔහු වෙරි වෙලා මත් වෙලා. මොකකින්ද මත් උනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ති භික්කවේ ආරෝග්‍යයේ ආරෝග්‍ය මදෝ. මහණෙනි මේ ලෙඩ නොවි ඉන්න කාලේ ඒ ලෙඩ නොවෙන මේ ලෙඩ දුක් බලවත්ව ස්පර්ශ නොකරපු කාලේ ඒ ශරීර කූඩුව උරුම කරගෙන ඉන්න කෙනාට ආරෝග්‍ය මදය ලෙඩ දුකට මේ පත් නොවෙනවා කියන අදහස. ඒකට කියනවා ආරෝග්‍ය මද. ලෙඩ නොවී ශරීරයේ තිබීම නිසා මත් වෙනවා. ආන්ගේ මතයට ඔවුන් අහු වෙලා යනවා කියනවා. ඒ මතයට අහු වුණාට පස්සේ ගාණක් නැහැ. කයිනුත් වැරදි කරනවා, වචනිනුත් වැරදි කරනවා, මනසිනුත් වැරදි කරනවා, හිතෙන දේ කරනවා. ඔය මේ සමාජයේ යන්නේ යන් රැල්ලකටද ඒ ඕන රැල්ලකට බහිනවා. ඇයි? එයාට අමතකයි මේ ලෙඩ දුක් කියන එක අන් අය උරුම කරගත්තා වගේ මමත් උරුම කරගන්නවා කියන එක. එයාට අමතකයි.
සිහිය නෑ එයාට. හැබැයි පිංගුතුනි මෙහෙම එකක් තියෙනවා. එයාට සිහිය තිබ්බා හෝ වේවා සිහිය නොතිබ්බා හෝ වේවා. එයාට කල්පනාවට ආවා හෝ වේවා කල්පනාවට ආවේ නැති හෝ වේවා. වයසට නොගිහින් තියේද? වයසට යනවාමයි. ලෙඩ නොවී තියේද? ලෙඩ වෙනවාමයි. ජරා ගින්නෙන් මරණ ගින්නෙන් ව්‍යාධී ගින්නෙන් මේ ජීවිතේ නිදහස් වී නැත්තේය. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාළ මේ දේශනාවේ අසුතවාකෝ භික්කවේ පුතුජ්ජනෝ අත්තනා මරණ ධම්මෝ සමානෝ. මහණෙනි මේ දහම් ඇසුරක් නොලැබූ අශෘතව පෘථග්ජනයා තමනුත් මරණ ස්වභාවය උරුම කරගෙන ඉද්දී මරණං අනතීතෝ මරණයෙන් නොඉක්මවලා ඉද්දී පරං මතං දිස්වා තව මැරිච්ච කෙනෙක්ව දැකලා අට්ටියති හරායති ජිගුච්ඡති. එයා සම්බන්ධයෙන් අඬන්න ගන්නවා කියනවා. එයා සම්බන්ධයෙන් පිළිකිව් කරන්න ගන්නවා කියනවා. ලැජ්ජාවටපත් වෙනවා කියනවා. ඔව්. එයාට අමතක වෙනවා කියනවා අහම්පි කෝම්හි මරණ ධම්මෝ මරණං අනතීතෝ. අපේ මාත් මැරෙන කෙනෙක් නේද? මේ මරණේ මං ඉක්මවලා නෑ නේද කියන කාරණාව ඒ පුද්ගලයාට අමතක වෙලා යනවා. කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ඇසුරු කරන්න නොලැබිච්ච කෙනාට වෙන දේ දැන් ඕකනේ වෙලා තිබුණේ අර විශාකාගේ යෙහෙලියෝ ටිකට. නිවාඩු දවසට විනෝද චාරිකාව යන් කියලා සමාජයේ අය තීරණය කරනකොට ඔන්න මෙයත් යනවා. සමාජයේ වැඩපලේ අය තීරණය කරනවා නම් අනිවාර්යෙන් අවුරුද්දකට සැරයක් පාටියක් තියලා බොන්න ඕන කියලා. මෙන්න එක රැල්ලට බොනවා. එහෙම නැද්ද මේ ජීවිතවල? අදයි එදයි කියලා වෙනසක් අපේ ජීවිතවල ඇත්තේ නෑ පින්වතුනි. කොච්චරවත් අපි අහලා නැද්ද? සමහර වෙලාවට ඔය මේ ආයතන වලින් යනවා විනෝද චාරිකා. මේ ආයතන වලින් විනෝද චාරිකා ආදී යනකොට ඒ විනෝද චාරිකාවේ යන බස් පිටින් අනතුරටපත් වෙලා විනාශ වෙච්ච අවස්ථා නැද්ද? කොච්චර තියෙනවද? එතකොට මේ මරණය උරුම කරගත්ත අයනේ මේ විනෝද වෙවි යන්නේ. ඔක්කොම අමතක කරලා. තව කෙනෙක් මැරිලා ඉන්නවා දකිනකොට මේ අඥානයට සිහි උපදින්නේ නැහැ කියනවා. මමත් මේක උරුම කරගන්නවා. මාත් මේ ස්වභාවයට පත් වෙනවා කියන එක එයාට මතක නැහැ. ඇයි එයාට මතක නැත්තේ? අත්ථි භික්කවේ ජීවිතේ ජීවිත මදෝ. මහණෙනි ජීවත් වෙලා ඉන්න ටික කාලේ මේ මිනිස්යාට ජීවත් වීම නිසා හටගන්නවා කියනවා මතයක් වෙරියක් ආන් ඒකට කියනවා ජීවිත මද. ජීවත් වීම නිසාද මත්වන්නේය. මේ ජීවත් වෙන කාලේ ජීවිතේ නිසා මත් වෙනවා හිතන්නේ තමන් අමරණීයයි කියලා. ආන් ඒකට තමයි කියන්නේ මත් වෙනවා කියලා. සිහිය අහිමි වෙනවා. අපි මේ මත් වෙනවා කියන වචනේ මේ වැදගත් වචනේනේ මත්වීම කියලා කියන්නේ. ඒ මත්වීමටම නේද අපි කියන්නේ වෙරි වෙනවා කියලා. වෙරි වෙච්ච කෙනෙකුට වෙන්නේ පින්වතුනි සිහිය නැතුව යන එක. මත් වෙච්ච කෙනාට වෙන්නේ සිහිය නැතුව යන එක. ඒ වගේ තමයි යම් කෙනෙක් තරුණ කාලයේ තරුණකම නිසා මත් වෙනවා නම් ඒ වෙන්නේ සිහිය අහිමි වීමයි. යම් කෙනෙක් ශාරීරික ලෙඩ නොවි ටික කාලයක් මේ හොඳට තියෙනකොට ඒ හොඳට තියෙන ටික කාලයේදී ලෙඩ නොවෙන ශරීරය නිසා මත් වෙනවා නම් ආරෝග්‍යයෙන් මත් වෙනවා නම් ඒ වෙන්නේත් සිහිය අහිමි වීමයි. මේ ජීවත් වෙලා ඉන්න අවුරුදු 60 70ට මේ චුට්ටට මත් වෙනවා නම් ඒ වෙන්නේත් සිහිය අහිමි වීමයි. එසේ සිහිය අහිමි වෙන කෙනාට එසේ සිහිය අහිමි කරගන්නා කෙනාට දුෂ්චරිතයෙන් නිදහස් වෙන්න බෑ. වැරදි දේවල් වලින් නිදහස් වෙන්න බෑ. තමන්ගේ ජීවිතේ යහපතට නමා ගන්න බෑ. එයා මේ කටයුතු ඔක්කොම එක්ක කල් දානවා. එක්ක අතහැරලා දානවා. බහූතරයක් කරන්නේ අතහැරලා දැමීම. ඕවා පිස්සු වැඩ ඕවා ඕනේ කියලා අතහැරලා දානවා. තවත් සමහරෙක් දැන් ලංකා භූමිය වගේ නම් ඉපදිලා ඉතින් මාධ්‍ය වලින්ම දැන් මේ වර්තමානයේ මේ වෙනකොට ගත්තොත් මේ ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන් විදුලිය මේ ආදී මේ සත්පුරුෂ මාධ්‍ය ක්‍රමයක් තියෙන නිසා මාධ්‍යම් පවා නිතර මේ දහම් කතා අහන්න ලැබෙනවනේ.
නිතර මේ දහම් කතාව අහන්න ලැබෙනකොටත් අඥාන කෙනා මොකද කරන්නේ? කල් දානවා. තේරුණත් කරන්නේ කල් දානවා. ඇත්ත තමයි නමුත් මේ කාලේ අපට වැඩ නොවේ කියලා. මම ගේ පොඩ්ඩ පිළිවෙලකට හදාගත්තට පස්සේ ඔය පැත්තට යොමු වෙන්න. මං රස්සාව පිළිවෙලක් වුණාට පස්සේ ඔය පැත්තට යොමු වෙන්න. මේ දරුවෝ ටික ලොකු මහත් වුණාට පස්සේ ඔය පැත්තට යොමු වෙන්න. දැන් මට මතකයි එක අවස්ථාවක අපි මේ අපේ අසපුවට ආපු මහත්තයෙක් එක්ක අපි බොහොම සුහදව දහම් කතාවක් කළා. ඒ දහම් කතාවේදී ඔහු හරියට පැහැදුනා. පැහැදිලා ඔහු සතුටු වුණා. සතුටු වෙලා මේ ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ අපිත් පුරුදු වෙන්න ඕන. මේ ධර්මයේ තමයි අපිට මේ පුරුදු කරගන්න තියෙන එක කියලා මේ වගේ නොයෙක් කරුණු අපිත් එක්ක කිව්වා. ඒ කියලා මේ මහත්තයා මගෙත් එක්ක මේ කිව්වා ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම මේ මට මේ දුවක් ඉන්නවා. ඒ දූගේ ජීවිතේ පිළිවෙලක් කරාට පස්සේ එයාව විවාහයක් ආදී කරලා එයාගෙන් නිදහස් වුණාට පස්සේ මම මේ පැත්තට යොමු වෙනවා කියලා. එතකොට මේ මම නිකමට ඉතින් ඇහුවා මහත්තයා දැන් දූගේ වයස කොච්චරක් විතර වෙනවද කියලා. අනේ ස්වාමීන් වහන්සේ වයස නම් තාම දුවට අවුරුදු 8යි කිව්වා. එතකොට ධර්මයේ පැත්තට යොමු වෙන්න එයාගේ හිත ආවේ අවුරුදු 8 දුවට හොඳට උගන්වලා ඒ අවුරුදු 8 දුව විවාහත් කරලා දීලා ඇගේ ජීවිතේ පිළිවෙලක් වුණාට පස්සේ බලන්න මිනිස්සයා මේ ජීවිතය ගැන කොහොම මුලාවකද ඉන්නේ කියලා. තමන්ගේ ජීවිතේ ගින්නකින් ඇවිලෙන බව සාමාන්‍ය ලෝකයාට නොතේරේ. අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කිසිම විෂය ධාරාවක් තුළ අපිට ඒ බව කියා දෙන්නේද නැත. ඒ බඳු ලෝකයක පින්වතුනේ සත්පුරුෂ ධර්මයක් අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක పూర్ව පිනකට ලැබෙන මහා වාසනාවක්. ඒ නිසා මේ දහම්පද අහන ඔබවත් මේ දහම්පද ඉගෙන ගන්න අපිවත් අපේ ජීවිතය ගැන මේ ඇත්ත කල්පනා කරන්න ඕන. ඇයි ඇත්ත කල්පනා කළ යුත්තේ මේ ඇත්ත කල්පනා නොකර යෞවනයෙන් ආරෝග්‍යයෙන් ජීවිතයෙන් මත්වෙලා උහේ කාලේ ගත කරොත් එහෙම එයාට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි බඳු අවාසනාවන්ත අශෘතව පෘථග්ජනයා සිතකය වචනයෙන් වරදේ හැසිරිලා සිතකය වචනයෙන් දුෂ්චරිතයේ යෙදිලා කායස්ස බෙහෙදා පරම් මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජති. කය විදිලා මරණයට පත් වුණාට පස්සේ යම් තැනකට අපාය කියනවාද? යම් තැනකට දුගතිය කියනවාද? යම් තැනකට විනිපාතය කියනවාද? යම් තැනකට නිරය කියනවාද? ආන් ඒ ස්ථානයේ ඉපදිලා බොහෝ දුකට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි තථාගත බුදුරජාණන් වහන්සේ බෝසත් අවදී මහබෝසතාණන් වහන්සේ ලෙස රම්‍ය සුරම්‍ය සුභ කියන මනෝරම්‍ය මාලිගාවල ඉද්දීම නිතර නිතර හිතපු කාරණාවක් කියනවා. ජරා ධම්මොම්හි මං වයසට යන කෙනෙක් ජරං අනතීතෝ මං වයසට යන ස්වභාවයෙන් නිදහස් වෙලා නෑ කියලා මහබෝසතාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හරින්ට කලින් හිතුව කියනවා. ඒ කිව්වේ මේ කාම ලෝකේ මේ කාමයන් පරිහරණය කරමින්ම යුව රජුරුව විදිහට ඉද්දිම උන්වහන්සේ හිතින් පුරුදු කළා මං වයසට යන කෙනෙක් වයසට යන ස්වභාවයෙන් මං නිදහස් වෙලා නෑ කියලා තමන් වහන්සේ ගැන හිතුවා. ඒ නිසා පින්වතුනි අපිත් අපි ගැන හිතන්න ඕන නේද? අපිත් අපේ ජීවිතේ මේ තියෙන උරුමය හිතන්නම ඕන. මං වයසට යන කෙනෙක් මේ වයසට යන ස්වභාවයේ මං ඉක්මවලා නෑ කියලා අපිත් නිතර සිහි කරන්න ඕන. බලන්න මහබෝසතාණන් වහන්සේගේ තිබුණ මහ ප්‍රඥා මහිමය උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ විදිහට නිතර නිතර සිහි කරනකොට බෝසත් අවදීදීම මගේ යම් යෞවන මදයක් තිබුණා නම් ඒ යෞවන මදය සහ මුලින්ම නැති වෙලා ගියා. යෞවන මදය මේ මිනිස්යාව ප්‍රමාදයට පත් කරවන මේ මිනිස්යාගේ සිහිය අහිමි කරවන දේ බෝසතාණන් වහන්සේට සහ මුලින්ම නැතුව ගියා.
ඊළඟට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි බෝසත් අවදීදීම තථාගතයන් වහන්සේ මෙහිම සිහි කළා. ව්‍යාධී ධම්මෝම්හි මං ලෙඩ වෙන කෙනෙක්. ව්‍යාධීන් අනතීතෝ මේ ලෙඩ වෙන ස්වභාවයෙන් මං නිදහස් වෙලා නෑ කියලා නිතර සිහි කළා. දැන් බලන්න මේ කාලේ අපිට සිහි කළා නැතත් නිතර මේ මතකට එන කාලයක් වෙලා නේද මේ ශරීර කූඩුව ලෙඩ වෙනවා කියලා. දැන් ඔන්න මාසයක් දෙකක් අපි සැනසෙල්ල හිටියා. ඕන්න ආය අපිට ආරංචි වෙනවා කොරෝනා තත්ත්වය උත්සන්න වෙලා. දැන් මේ රටේ මේ තැන්වල මේ කොරෝනා රෝගීන් ඉන්නවා කියලා මෙහෙම අපිට දැන් ආරංචි වෙනවනේ. ඒ ආරංචි වෙනකොට ලෙඩවීමේ බිහිතිය විසින් අපේ ජීවිත ආක්‍රමණය කරන්නේ නැද්ද? අපිට ආයේ මේ පරිස්සම් වෙන්න ඕන මේක රැක ගන්න ඕන කියන හිත උපදින්නේ නැද්ද? ඇයි පින්වතුනි අපිට එහෙම හිතක් උපදින්නේ? මේ අපි මගේ කියලා හිතාගෙන ඉන්න මේ ශරීර කූඩුව පුංචි වෛරස් එකකින් ලෙඩ කරලා දාන්න පුළුවන් නිසා නේද? ආන් ඒක නිතර හිතන්න ඕන. මං ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙලා යන ස්වභාවයෙන් නිදහස් නෑ කියලා. එහෙම හිතනකොට බෝසතාණන් වහන්සේට බෝසත් අවදීදීම ආරෝග්‍ය මදය සහ මුලින්ම හරි ලස්සනයි සබ්බසෝපහීයති. සහ මුලින්ම දුර වෙලා ගියා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි තුන්වෙනියට තථාගතයන් වහන්සේ බෝසත් අවදීදී හිතූ කාරණේ තමයි මරණ ධම්මෝම්හි මං මැරෙන කෙනෙක්මයි. මරණං අනතීතෝ මේ මරණයට පත්වෙන ස්වභාවයෙන් මම නම් නිදහස් වෙලා නෑ කියලා නිතර සිහි කළා කියනවා. එහෙම සිහි කරනකොට අපගේ ශාස්තෘන් වහන්සේ බෝසත් අවදීදීම මේ යම් ජීවිත මදයක් ඇද්ද ඒ ජීවිත මදය සහ මුලින්ම ප්‍රහාණයට පත් කළා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් මේක හරි ආශ්චර්යයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආරෝග්‍ය මදය ජීවිත මදය යෞවන මදය කියන කාරණා බෝසත් අවදීදම දුරු කරත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කරන තාක් මේක ලෝකයට දේශනා කළේ නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කාරණේ තවදුරටත් පහදවන්ට භික්ෂුන් වහන්සේලාට මෙහෙමත් කියනවා මහණෙනි යෞවන මදයෙන් මත්වෙච්ච භික්ෂුව තමයි ශික්ෂාව ප්‍රතික්ෂේප කරලා හීන වූ ගිහි ජීවිතයට වැටෙන්නේ. මේ භික්ෂුන් වහන්සේලාට මේ දහම් කතාව කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙක් සිවුරු අරිනවා නම් සිවුරු අරින්නේ සිවුරු ඇරලා ආයේ ගිහියෙක් වෙන්නේ යෞවන මදයෙන් මත්වෙච්ච කෙනා. යෞවනකම නිසා තමන්ට වෙන්න තියෙන මේ තමන්ගේ ජීවිතය උරුම කරගෙන තියෙන ජරාවට පත්වීම කියන එක පේන්නේ නැතුව ගියපු එක්කෙනා තමයි ආය වතාවක් සිවුරු ඇරලා හීන වූ ගිහි භාවයට පත් වෙන්නේ. එහෙනම් මේකේ අර්ථයක් තියෙනවා පින්වතුනි. මේ ධර්මයේ හැසිරෙන්න ලැබිච්ච උතුම් අවස්ථාව යම් කෙනෙක් අහිමි කරගන්නවා නම් අහිමි කරගන්නේ. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ ශන සම්පත්තිය අහිමි කරගන්නවා නම් අහිමි කරගන්නේ. මේ සත්පුරුෂයන්ගේ ඇසුරෙන් ලද මහා සම්පත්තිය අහිමි කරගන්නවා නම් අහිමි කරගන්නේ. මේ පින් කරගන්න ලැබිච්ච මහ වාසනාව අහිමි කරගන්නවා නම් අහිමි කරගන්නේ. එක්කෝ යෞවන මදයෙන් මත් වෙලා, එක්කෝ ආරෝග්‍ය මදයෙන් මත් වෙලා, එක්කෝ ජීවිත මදයෙන් මත් වෙලා. ඒ නිසා මේ මතයන් අපි අපේ ජීවිතින් අයින් කරගන්න ඕන. මේ සත්පුරුෂයෝ මුණ ගැහිච්චි බුද්ධ ශාසනය මුණ ගැහිච්ච ජීවිතේ මේ මත්වීම් වලට අහු වෙලා මත් වෙලා වෙරි වෙලා අපි වාසය කළොත් එහෙම ඒ වෙරිමර ගාතෙම පින්වතුනි මේ අවුරුදු 60 70 80 ගෙවී යාවි. ඒ ගෙවිලා ගිහින් ආය වතාවක් හීන වූ ලෝකයක උපන්නොත් සත්පුරුෂයෙකුගේ ඇසුරක් ලබන්න බැරි තැනක උපන්නොත් කොච්චර අභාග්‍යයක්ද ඒක. ආන්න ඒ නිසා හොඳට හිතන්න පුළුවන් ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපේ යහපත කැමැත්තෙන් දහම් කතාව කරන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙයයි කියලා උස්සඩින් කතා කරන කල්යාණ මිත්‍ර ඇසුරක් අපට ලැබිලා තියෙනවා. පින් කරගන්නට අවකාශ දොරටු විවෘත කර අවස්ථාව හදලා දෙන සත්පුරුෂයන් වහන්සේලා අපට මුණ ගැහිලා තියෙනවා. මූලික බුද්ධ භාෂිතයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඊටාම පිරිසිදුව හඟවන්නේ නැතුව කියවන්න අහන්න සියලු අවස්ථා සලසලා දෙන උතුම් සත්පුරුෂ ඇසුරක්
අපට මුණ ගැහිලා තියෙනවා. මේ උතුම් සත්පුරුෂ ඇසුර මුණ ගැහිච්ච මොහොතේ මත්වීමට අහු වෙලා ප්‍රමාද වෙන්න නම් එපා. නිතර තමන්ගේ ජීවිතය ගැන ඇත්ත හිතන්න. ඒ ඇත්ත හිතුවත් නැතත් පින්වතුනි අපිට ඇත්තට මුහුණ දෙන්න වෙනවා. ඒ මුහුණ දෙන්න වෙන නිසා ඔබ අනිවාර්යෙන් ඒ හිතන්න. නිතර සිහි කරන්න අද පටන් මං වයසට යන කෙනෙක්. ඒ වයසට යන ස්වභාවය මං ඉක්මවලා නෑ කියලා හිතන්න. මං ලෙඩ වෙන කෙනෙක්. ඒ ලෙඩවීමේ ස්වභාවය මං ඉක්මවලා නෑ කියලා හිතන්න. මම මරණයට පත්වෙන කෙනෙක්. මැරිලා යන කෙනෙක්. ඒ මරණයට පත්වෙන ස්වභාවයෙන් මං නිදහස් නෑ කියලා නිතර හිතන්න. ඒ තමයි මේ ජීවිතය අනවබෝධය නම් වූ මහා අන්ධකාරය දුරලන පහන. ඒ පහනෙන් ඔබට සත්පුරුෂයන්ට කල්්‍යයාන මිත්‍රයන්ට සමීප වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැසිරෙන්ට අවකාශ සියල් උදාවේවී. මේ කාරණා තුන සිහිකරනවන්න නිතර ඒ කෙනා ප්‍රමාදය දුරු කරලා අප්‍රමාදයට පැමිණෙනවා. ඒ ප්‍රමාදය ඇති කරවන කාරණා බැහැර කරගන්න තියෙන ඒ පිළිවෙලට. ඒ නිසා සුපින්නතුල්ල හැම දෙනාට මේ ශ්‍රවණය කළ උතුම් ධර්මය උපයෝගී කරගෙන. තමන්ගේ ජීවිතයේ අනවබෝධය නම් වූ මහා අන්දකාරයෙන් නිදහස් වෙලා ජීවිතයේ ඇත්ත සිහි කරලා ගෞතම ශාසනයේ පිළිසරණ උදා කරගන්ට වාසනාව ලැබෙත්වා සාදු සාදු සාදු